අයිබෝවන් අයිබෝවන් සුබදෑසනක් සුබදෑසනක් ලස්සන සතියක් ලස්සන දවසක් කියලා කෙනෙක්ට හිතන්නත් පුළුවන්. හැබැයි ප්‍රශ්න පිරුණු සතියක් ප්‍රශ්න වලින්ම හිතරිදෙන සතියක් කියලා කෙනෙක්ට හිතෙන්නත් පුළුවන්. අපි කැමති ඔබ මේ මොහොතේ හිත සවිමත්ව ඔබට තියෙන හැම ප්‍රශ්නයකටම හැම අභියෝගයකටම උත්තර හොයාගන්නවා නම් අන්න ඒකට ශක්තියක් වෙන්න සෞන්ද උදෑසන අපි නුගසවිතින් මේ සූදානම් වෙන්නේ. ඔව් අනිවාර්යෙන්ම මචලා දැන් අර කිව්වා වගේ අපේ ප්‍රශ්න වලට අපි උත්තරයක් හොයාගන්නවා නම් අපි ශක්තිමත් වෙනවා නම් හොඳයි. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ COVID-19 පිළිබඳව අපි හැමදාම කතා බහ කළා. හැමදාම කතා කරන්න වෙනවා. ඉදිරියේදීත් අපි කතා කරමු. නමුත් අපි දෙන ලේ බිඳුවකින් ජීවිතේ ඉස්සරහා ගැන හිතන්න, ජීවිතය ගැන බලාපොරොත්තුවක් තියාගන්න, බලාපොරොත්තු තියාගෙන ඉන්න අය කොච්චරනම් මේ සමාජයේ ජීවත් වෙනවද? විශේෂයෙන්ම තැලසීමියාව තියෙන අය, විශේෂයෙන්ම අපි පිළිකා රෝගී තත්ත්වයේ ඉන්න අය, මේ සියලු දෙනා අපි ලබා දෙන ලේ බිඳුවෙන් තමයි ඔවුන්ගේ හෙට දවස තීරණය වෙන්නේ. ඒ නිසා අපි හිතුවා ආචලා අද ලේ පිළිබඳව කතා බහ කරන ලේ කියන්නේ මේ ලේ දන් දීම පිළිබඳව සහ අපි ලේ මේ දැන් මේ දවස්වල ලේ දන් දීම ඔක්කොම නතර වෙලා තියෙන මුළු ලංකාවෙම. ඒකෙත් අවශ්‍යතාවයක් තියෙනවා. ඔව් මේ කතා කරන මේ මොහොතේ ජාතික රුධිර අවශ්‍යතාවයක් පවතිනවා. ඒ වෙනුවෙන් සහයෝගය දක්වන්න පුළුවන් ඔබට. හැබැයි ඔබවත් පරිස්සම් කරගෙන මේ ක්‍රියාදාමය සිදු කරන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. සංචාරන සීමා පන වූ ප්‍රදේශවල ඉන්න කෙනෙක්ටත් ඇවිල්ලා ලේ දෙන්න පුළුවන්. හැබැයි පුංචි කොන්දේසි තියෙන නිසා අපි ඒ සියල්ල निराකරණය කරගෙන ඒ කාර්යය වෙනුවෙන් සහයෝගය දක්වමු. එළඹෙන 14 වෙනිදා ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය විදිහට නම් කරලා තියෙනවා. ඉතින් එහෙම ඉදිරියට දවසකුත් තියාගෙන ටිකක් වැඩියෙන් මේ ගැන හිතද්දි මොනතරම් දෙයක්ද ලේ බිඳුවක් තන් දීලා ජීවිතයක් බේර ගන්න පුළුවන් නම් මේ මොහොතේ හැමෝටම නිරෝගීමත්කම ගැන, සෞඛ්‍ය ගැන, ජීවිතය ගැන ටිකක් වැඩියෙන් හිතන්න කාලයක් ලැබිලා තියෙනවා. ඉතින් තවත් කෙනෙක්ගේ ජීවිතයක් සුරකින්න ඔබේ ලේ බිඳුවකින් හැකියාවක් තියෙනවා නම් ඔබ දෙවතාවක් හිතන්නේ නැහැ කියලා අපි දන්නවා. අන්න ඒ නිසා ඔබට ඔබව දැනුවත් කරමින් ඔබට ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරමින් අපි සූදානම් වෙනවා කොහොමද මේ ක්‍රියාදාමය හා සම්බන්ධ වෙන්නේ කියන කාරණාව ගැන කතා කරන්න. ඒ ගැන කතා කරන්න අපි තාම ගෞරවයෙන් අපේ මැදිරියට ආරාධනා කළා ජාතික රුධිර පාරවිලයන සේවයේහි අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහත්මයාට වෛද්‍යතුමනි අයිබෝවන් සුබදෑසනක්. ජාතික රුධිර පාරවිලයන සේවයේහි විශේෂඥ වෛද්‍ය පවිත්‍රා ආරේවත්ත වෛද්‍යතුමියටත් අපි ආරාධනා කළා. අයිබෝවන් සුබදෑසනක්. අධ්‍යක්ෂතුමාගෙන් තමයි කතාව ආරම්භ කරන්නේ. අධ්‍යක්ෂතුමනි මේ මොහොතේ තිබෙන රුධිර අවශ්‍යතාවය මොන වගේද? ඔහු මම හිතන්නේ මම මේක සම්පූර්ණ ටිකක් පැහැදිලි කරනවා නම් අපිට සාමාන්‍ය දවසක අපි කොවිඩ් වසංගත තත්ත්වය අමතක කරලා සාමාන්‍ය රට සාමාන්‍ය ආකාරයට පවතින දවසක අපේ තත්ත්වයත් එක්ක පැහැදිලි කරොත් තමයි මම හිතන්නේ සියලු දෙනාටම මේක වඩා හොඳින් පැහැදිලි වෙන්නේ. සාමාන්‍ය තත්ත්වයටතේ අපිට පහුගිය අවුරුදු 3-4ක සංඛ්‍යා ලේඛන අපි විශ්ලේෂණය කරලා බැලුවොත් ජාතික රුධිර පාරමින්න සේවයට එහෙම නැත්නම් අපේ රට පුරා විසිරලා තියෙන ලේ බැංකු වලට අපේ රෝගී ජනතාවගේ ජීවිත සුරක්ෂිත කර ගැනීම සඳහා තියෙන අවශ්‍යතාවය තමයි රුධිර ඒකක 4,50,000ක් විතර ප්‍රමාණයක් අපිට අවුරුද්දකට ඕනේ. ඒක තමයි අපේ වාර්ෂික අවශ්‍යතාවය. මේක අපි බෙදලා ගත්තොත් සාමාන්‍යයෙන් දවසක අවශ්‍යතාවය මේක දවසකට දිනකට 1200ත් 1500ත් අතර ප්‍රමාණයක් රුධිර ඒකක අවශ්‍ය වෙනවා අපේ රෝගී අවශ්‍යතා සම්පූර්ණ කරන්න. දැන් වැඩි තියෙන්නේ මේ දැනට පවතින කොවිඩ් වසංගත තත්ත්වය නිසා විශේෂයෙන්ම කොවිඩ් වසංගතයෙන් ජනතාව ආරක්ෂා කරගන්න රජයත් ඒ වගේම සෞඛ්‍ය බලධාරීන් විසින් සංචරණ සීමාවන් පනවලා තියෙනවා. එතකොට මේ සංචරණ සීමාවන් නිසා සමහර වෙලාවට රටේ දෛනික ජීවිතයේ කිසියම් ප්‍රමාණයකට අඩුවීමක් සිද්ධ වෙනවා. එතකොට ඒ වගේ තමයි රෝගීන්ගේ සත්කාර කටයුතු රෝහල් වල එනේවත් කිසියම් ප්‍රමාණයකට අඩු වෙනවා. එතකොට ඒක නිසා ලේ බැංකුව හැටියට අපිට එන අභියෝගයත් ඒ කියන්නේ ඉල්ලීම පැත්තෙන් අපිට එන ප්‍රමාණයත් කිසියම් අඩුවක් තියෙනවා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් සමහරලාට සංචරණ සීමා තියෙන හින්දා රටේ විශේෂයෙන්ම හදිසි අනතුරු නැහැ, මාර්ග අනතුරු නැහැ, රෝහල් කටයුතුත් අවම වෙලා තියෙන හින්දා එහෙනම් ලේ අවශ්‍යතාවයක් නැති වෙන්න පුළුවන් ද කියලා. නමුත් එහෙම නැහැ. අපිට මම හිතන්නේ හඳුන්වා දීමේදී ඔබතුමා පැහැදිලි කරා වගේ අපිට
කොහොමටත් දෛනික අපි විශේෂයෙන්ම මේක අධ්‍යක්ෂ පළවෙනි කොවිඩ් රැල්ල කියලා හඳුන්වන ගිය අවුරුද්දේ පෙබරවාරි මාසේ පටන් ගත්තේ මාර්තු ඉඳලා පටන් ගත්ත පළවෙනි රැල්ලේදී රට සම්පූර්ණයෙන්ම සංචරණ සීමාවට නතු කරපු වෙලාවෙත් අපිට දෛනික අවශ්‍යතාවයක් තිබුණා කොහොමදත් රතු රුධිරාණු එකක 700ක් 800ක ප්‍රමාණයක්. එතකොට අපිට පට්ටිකා එහෙම නැත්නම් ප්ලේට්ලට් කියලා හඳුන්වන අවශ්‍යතාවය අපිට කොහොමදත් 500ක් 600ක් අතර ප්‍රමාණයක් කවර තත්ත්වයක් යටතේ තියෙනවා. ඒක නිසා මෙන්න මේ අවශ්‍යතාවය කොවිඩ් නිසා සම්පූර්ණ සංචරණ සීමා පැනෙව්වත් රෝගී සත්කාරක සේවාවන් රෝහල් වල කිසියම් ප්‍රමාණයකට අවම ප්‍රමාණය වෙලා තිබුණත් දැන් මේ දවස්වල ඇත්තටම ඔබ මාධ්‍යයෙන් දකින්න ඇති රෝහල් වල සැලසුම් සහගත ශල්‍ය කර්ම ඔක්කොම රජයේ රෝහල් වල නැවතුවයි කියලා ප්‍රචාරයක් ගියා. නමුත් ඒ වුණත් අපිට රුධිර අවශ්‍යතාවය තියෙනවා විශේෂයෙන්ම උතුමා සඳහන් කරා වගේ තැලසීමියා රෝගීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන්ගේ ජීවිතවල දැන් ගුණාත්මක භාවය වැඩි වෙලා ඉස්තර වගේ නෙමෙයි උන් සාමාන්‍ය සැලකිය යුතු ජීවිත කාලයක් නිරෝගීව ගත කරනවා. එඳ හැබැයි මේ නිරෝගීභාවය රැඳෙන්නේ චක්‍රීය රුධිර පාරවිලනයක් නිසා. එඳ ඔවුන්ට අවශ්‍යතා සම්පූර්ණ කරනවා. ඒ වගේම මහරගම අපේ අපේක්ෂා රෝහලේ ඒ වගේම රට පුරා පිළිකා ප්‍රතිකාර හැම ප්‍රදේශවල තියෙන විශේෂයෙන්ම පළාත් මට්ටමේ තියෙන ශික්ෂණ රෝහල් වල හැම රෝහලෙම දැන් හොඳ ප්‍රතිකාර මධ්‍යස්ථාන තියෙනවා. ඒ නිසා ඔවුන්ගේ ජීවිත අපේක්ෂාව වැඩි වෙලා තියෙනවා. ඔවුන්ගේ ජීවිතය පවත්වාගෙන යන්න රතු රුධිරාණු පට්ටික අපිට අවශ්‍ය වෙනවා. ගර්භණී මව්වරුන්ටත් රුධිරය පැහැදිලිවම අපිට ගොඩක් වෙලාවට අමතක වෙන කාරණාවක් තමයි අපේ රටේ වාර්ෂිකව සාමාන්‍යයෙන් දරු ප්‍රසූතීන් 3,50,000ක් විතර සිද්ධ වෙනවා. එයින් ඒ කියන්නේ මේකත් ගණන් හදලා බලාගත්තොත් දිනකට දරු ප්‍රසූතීන් 917 අතර ප්‍රමාණයක් සිදු වෙනවා. එතකොට අපි ඇත්තටම දියුණු වෙමින් රටක් පවතින රටක් වුණත් අපේ මාතෘ මරණ අනුපාතය අපි ඊටාම අවම පට්නපක පවත්වාගෙන යනවා මුළු ලෝකයේම දියුණු රටවල් වලට සමානව වගේ තියෙනවා. ඒ තියෙන්නේ මේ රුධිර පාරමිලත් ඒකට විශාල දායකත්වයක් සපයනවා. ඒ තත්ත්වය පවතී. ඒකට ඒ අවශ්‍යතාවයත් අද පවතින නිසා අපිට කොහොමදත් මේ තත්ත්වයට තේ රුධිර ඒකක 800ක්වත් අපිට දිනකට එක්කහු කරගන්න අවශ්‍යයි රෝගී අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න. හොඳයි. අපි ජාතික අවශ්‍යතාවය පිළිබඳව කතා බහ කරනකොට ඔබට ඇහෙන්නේ නැති අපිට දැනුණ දේ තමයි මේ රුධිර පාරවිලනය කියන එක කොච්චරනම් අපිට අවශ්‍යද? අපි කොච්චර හිතුවත් සමහරට අපි ටිකක් ලේ ටිකක් දෙන්න ගිහිල්ලා අපි ලේ ටික දීලා ගෙදර එනවා වෙන්න පුළුවන්. නමුත් එතනින් එහාට යන වැඩපිළිවෙල පිළිබඳව අපි කාටවත් ලොකු දැනුමක් නැහැ. නමුත් අපි දන්නවා කෙනෙක්ට අවශ්‍යතාවයක් වුණොත් ලේ ටිකක් දෙන්න ඕනේ. වෛද්‍යතුමීනි දැන් මේ රුධිර පාරවිලනය කියන නම අපි නිතර පාරවිලනය පිළිබඳව දිගින් දිගටම කතා කරා. මේ පිළිබඳව අවබෝධයක් ගන්නවා නම් ඇත්තටම මොකක්ද මේකින් සිද්ධ වෙන්නේ මොන වගේ කාර්යභාරයක්ද කියන එක අපි පුංචි පැහැදිලි කිරීමක් කරමු. ඔව් ඇත්තටම මේ අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා වෙන් ටු වෙන් සර්විස් එකක් කියලා. අපි රුධිර දායකයාගෙන් රුධිරය ලබාගෙන ඒ රුධිරය රෝගියෙකුට ලබා දීම දක්වා අතරමැද විශාල කාර්යාවලියක් සිද්ධ වෙනවා. අපි රුධිර දාන් දෙන රුධිරය ලේ බැංකුවට ගෙනල්ලා ඒවා සංඝටක වලට අපි වෙන් කරනවා. දැන් අපේ අධ්‍යක්ෂකතුමා කිව්වා වගේ රතු සෛල, රුධිර පට්ටිකා, රුධිර ප්ලාස්මාව ඒ වගේ තව සුදු සෛල වෙන් කර ගන්නවා. ඒ වගේ සංඝටක වලට වෙන් කරනවා. ඊළඟට මේ රුධිරය අපේ රසායනාගාර තුර පරීක්ෂණ වලට ලක් කරනවා. විශේෂයෙන් HIV, හෙපටයිටිස් B, C, තව සිෆිලිස් කියන රෝගය සඳහා, මැලේරියාව සඳහා කියන රෝග 5කට අපි මේ රුධිරය පරීක්ෂණයට ලක් කරනවා. ඊට පස්සේ අපේ රසායනාගාර තුල රෝගියාගේ රුධිර සාම්පලයක් ගෙනල්ලා මේ රුධිර දායකයාගේ රුධිර සාම්පලයකුත් අරගෙන ඒ රුධිර ගැළපීමක් සිද්ධ වෙනවද කියලා බලලා ඒ ගැළපෙනවා නම් තමයි අපි රෝගියාට ලේක නිකුත් කරන්නේ. ඉතින් ඒ දක්වා විශාල කාර්යාවලියක් මේ අතර සිද්ධ වෙනවා. මොකද අපි හොඳම ගුණාත්මක භාවයෙන් හොඳම ලේ අපේ රෝගීන්ට ලබා දිය යුතු නිසා. අධ්‍යක්ෂතුමා ලංකාව පුරාම ලේ බැංකු 107ක ප්‍රමාණයක් තිබෙනවා. ලේ බැංකු පරිපාලනය වෙන්නේ කොහොමද? ඇත්තටම අපේ රටේ රුධිර පාරමිලන සේවය ඊටාම සුවිශේෂී රුධිර පාරමිලන සේවයක්. ලෝකේ රටවල් වල සෞඛ්‍ය පද්ධතීන් සමාලෝචනයට ලක් කරනකොට ජාතික රුධිර පාරමිලන සේවයට ශ්‍රී ලංකාවේ විශේෂ වටිනාකමක් තියෙනවා. විශේෂයෙන්ම අපිට ලෝක සෞඛ්‍ය සංවිධානය අපි WHO එකේ
කොරබලේටින් සෙන්ටර් එකක් හැටියට තමයි අපිට සැලකෙන්නේ. ඒ කියන්නේ අපිට විශාල විශේෂයෙන්ම ආසියාවේ තියෙන රුධිර පාරණ සේවාවලින් අපි ඊටාම ප්‍රමුඛ මට්ටමේ රුධිර පාරණ සේවයක් බවට පත් වෙලා තියෙනවා. ඒ හැඳින්වීම අපිට ලැබිලා තියෙන්නේ අපි පවත්වන සේවාවන් වල ගුණාත්මකභාවය නිසා. එතකොට අපේ ඇත්තටම එක රුධිර පැකට්ටුවක ගුණාත්මකභාවය ලංකාවේ කොහෙ පාවිච්චි කරත් එකම මට්ටමකට අපි පවත්වාගෙන යනවා. ඒක කොළඹද, යාපනයේද, හම්බන්තොටද කියලා ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ හැම රුධිර පැකට්ටුවකම ගුණාත්මකභාවය එකසේ සහතික කරලා තියෙනවා. මේක කෙනෙක්ට මේ විදිහට කියනකොට සමහරවිට වටිනාකමක් නොතේරෙන්න පුළුවන්. හැබැයි ලෝකයේ මේ අවට තියෙන රටවල් රාශියක ගත්තොත් බොහෝ රටවල් වලට මේ වගේ සුවිශේෂී රුධිර පාරණ සේවයක් නැහැ. ඒගොල්ලන්ගේ රුධිර පාරණ සේවයක් තියෙන්නේ ඒ අදාළ රෝහලට ඒ රෝහලේ රුධිර එකතු කර ගැනීම, ඒ රෝහලේ ප්‍රතිකාර ගන්න ඉන්න රෝගීන්ට රුධිර සේවාව සපයන මට්ටමේ තමයි අපේ අසල්වැසි රටවල් සහ ප්‍රධාන රටවල් සියල්ලේම වගේ මේ ගොඩක් ඒවා තියෙන්නේ. ඒක නිසා තමයි මේ වැදගත්කම තියෙන්නේ අපේ තියෙන්නේ මධ්‍යගත පරිපාලනයක් සහිත රුධිර පාරණ සේවය. එතකොට මේ රටේ තියෙන 107ම රුධිර පාරණ මධ්‍යස්ථාන, එහෙම නැත්නම් අපි ලේ බැංකු කියලා සාමාන්‍ය ජනතාව හඳුන්වන එක මධ්‍යගත පරිපාලනයකට යටත්. ඒ කියන්නේ ජාතික රුධිර මධ්‍යස්ථානය හරහා තමයි මේ සෞඛ්‍ය පද්ධතිය තියෙන සියලුම රුධිර මධ්‍යස්ථාන පරිපාලනය වෙන්නේ, අධීක්ෂණය වෙන්නේ, සුපරීක්ෂණයට යටත් වෙන්නේ. ඒ විතරක් නෙමෙයි, මේක රජයේද පුද්ගලිකද කියලා නෑ. පුද්ගලිකාංශයේ තියෙන රුධිර පාරණ සේවාවන්ටත් සේවා සපයන්නේ ජාතික රුධිර පාරණ සේවයේ අධීක්ෂණයේ සුපරීක්ෂණයේ යටතේමයි. ඒ නිසා තමයි මේ සුවිශේෂී ගුණාත්මකතාවය අපිට පවත්වාගෙන යන්න පුළුවන්. ඒකට මේක තමයි අපිට එකක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අපිට තියෙන සහ ජාත්‍යන්තරයේ අපිට තියෙන මේ පිළිගැනීම විශාල වශයෙන් ලැබෙන්න එක හේතුවක් වෙලා තියෙන්නේ. දෙවන හේතුව තමයි අනිත් කාරණාවත් මම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. අපේ රටේ ජාතික රුධිර පාලන සේවයේ මේ සේවාව සඳහා අවශ්‍ය රුධිරය සම්පූර්ණයෙන්ම ලබා ගන්න 100% ස්වේච්ඡාවෙන් රුධිර දායකත්වයේ නැවත නැවත සපයන පරිත්‍යාගයක් දෙන්න අපි වෙලා බලමු. ඔව් අදස්තුමා. ඔව් ඒ නිසා මේක වෙන්නේ අපේ පරිත්‍යාගශීලීන් අපිට ස්වේච්ඡාවෙන් නැවත නැවත අපි කියනවා ඒක repeated voluntary donations කියලා. මාස 4කට සැරයක්. මාසකට 4කට සැරයක්. ඒකෙන් වෙන අනික් කාරණාව තමයි මේ voluntary. අපි කිසිම ප්‍රතිලාභයක් ඔවුන්ට ලබා දෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි මුදල්මය ප්‍රතිලාභ හෝ උට වෙනස් තෑගි හෝ එතකොට මේ નિરાයාසයෙන් පරිත්‍යාගයක් අරමුණු කරගෙනමයි මේ දායකත්වය දෙන්නේ. ඔය තමයි පයින්ට් එකයිනේ ගන්නෙ. ඔව් මිලිලීටර් 450ක ඒකකයක් තමයි අපි බොහෝ සෙයින් ලබා ගන්නේ. කී දෙනෙක්ට ප්‍රමාණවත් වෙනවද? මේ ඇත්තටම මේ තමයි අපේ තවත් අපේ විවිධ තාක්ෂණික ක්‍රම තියෙනවා. අපි එෆරේසිස් කියලා පාවිච්චි කරනකොට ගන්න ප්‍රමාණ සහ වෙනස් වෙනවා. නමුත් අපි මේ ස්ටෑන්ඩඩ් ඩොනේෂන් අපි සාමාන්‍ය වශයෙන් පාවිච්චි කරන ඩොනේෂන් එකක් කියලා කියන්නේ මිලිලීටර් 450ක ඒකකයක්. ඒක ගත්තාම අපේ විශේෂඥ වෛද්‍ය නිලධාරිතුමිය සඳහන් කරා වගේ මේක අපි සංඝටක වලට කරනවානේ. එතකොට රතු රුධිරාණු ඒකක ගන්නවා, එකෙන් ප්ලේට්ලට් එහෙම නැත්නම් පට්ටිකා ගන්නවා, සුදු රුධිරාණු ගන්නවා, ප්ලාස්මාව ගන්නවා, මේ ආකාරය වෙන සංඝට ගන්නවා. එතකොට සමහරවිට එක පැකට්ටුවකින් අපි 5 දෙනෙක් සේවය කරලා තියෙනවා එක දායකත්වයට. ඒකින්ද මේක ඊටාම වටිනා දෙයක්. ඒතකොට පුණ්‍ය කර්මයක්. ඒතකොට වෙනත් බොහෝ රටවල් මම පැහැදිලි කරේ මෙහෙම තත්ත්වයක් නැහැ. දායකෙක් ගෙන්න ගන්න දායකයාට එක්ක මුදල්මය වටිනාකමක් දෙන්න අවශ්‍යයි. එහෙම නැත්නම් උට ත්‍යාගයක් දෙන්න අවශ්‍යයි. එහෙම වුණාම වෙන්නේ අපි අර මෙතුමිය සඳහන් කරා වගේ සමහර රෝග සහිත උදවිය පවා අපිට තොරතුරු වසන් කරමින් අපේ ක්‍රමයට ඇවිල්ලා ප්‍රතිලාභ ලබා ගැනීමේ අරමුණින් දායකත්වයේ දීම නිසා අපිට ලැබෙන රුධිර පැකට්ටුවේ ගුණාත්මකභාවය අඩු වෙන්න පුළුවන්. ඒතකොට අපේ ක්‍රමය තුල එහෙම ක්‍රමයක් නැති නිසා කාටවත් බොරු කියලා ඇවිල්ලා එහෙම නැත්නම් තොරතුරු වසන් කිරීමෙන් දීමෙන් ලැබෙන ප්‍රයෝජනයක් නැහැ. ඒක නිසා තමයි අපි ස්වේච්ඡාවෙන් නැවත නැවත රුධිර දායකත්වයේ අපි ඒක තමයි අපි වැඩිපුරම ජනතාවෙන් ඉල්ලන්නේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා දෙන්න කියලා. ඉතින් අපි දැනට 100%ක්ම ස්වේච්ඡා රුධිර දායකත්වයේ මත පවතින රට. හොඳයි. ස්වේච්ඡා රුධිර දායකත්වයේ මත පවතින රටක් කියවහම පුංචි සතුටකුත් වෙනවා අපේ රටේ අය, අපේ සමාජයේ මිනිස්සු වෙන පිටරට අපි දියුණුයි කියලා හිතන බොහොම ඉස්සරහින් තියෙන රටවල් වල ප්‍රතිලාභ වලට ඇවිල්ලා තමන්ගේ රුධිරය දෙන අවස්ථාවන් වලදී අපේ අය ස්වේච්ඡාවෙන් තමන්ගේ රුධිරය දෙනවා තව කෙනෙක්ගේ ජීවිතය වෙනුවෙන්. ඒ ගැන අපි සතුටු වෙන්න ඕනි. දැන් මේ COVID-19 වසංගතයත් එක්ක වෛද්‍යතුමීනි දැන් කතා බහ කරනකොට ඇත්තටම මේ
රුධිරය ලබා දීම පිළිබඳව යම් ගැටලු ඇති වෙලා තියෙන තැන් තිබෙනවා. මුළු ලංකාවෙම රුධිරය ගිහිල්ලා අපි ජංගමව එකතු කරපු අවස්ථා සියල්ල නවත්තන්න සිද්ධ වෙලා තියෙනවා. මේ අවස්ථාවේදී මොන වගේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක වෙන්නේ මේ රුධිරය ලබා ගැනීම සඳහා? දැනට తాවකාලිකව හෝ යම් සීමාවන් වලට යටත්ව ජංගම සේවාවන් ඔස්සේ රුධිරය ලබා ගන්නවද? අපි මේ කාරණා දෙක කතා කරමු. ඔව්. ඇත්තටම මේ අපිට රුධිර සැපයීම බොහොම අඩු වෙලා තියෙන්නේ මේ සංචරණ සීමාත් එක්ක. ඒ වගේම අධ්‍යක්ෂතුමා කියපු පරිදි වෙනදා තිබුණ රුධිර අවශ්‍යතාවයට වඩා යම්කිසි ප්‍රමාණයක් අවශ්‍යතාවයත් අඩු වෙලා තියෙනවා. ඒත් අපිට දවසකට ලේ ඒකක 800ත් 600ත් අතර ප්‍රමාණයක් අපිට අපේ රෝගීන්ට අත්‍යවශ්‍යමයි දෙන්න. ඒ නිසා අපි ලේ දන් දීම උදෙසා අපි ක්‍රමවේදයක් නිර්මාණය කළා තියෙනවා. ඒක තමයි අපි සමාජ ජාල ඔස්සේ විශේෂයෙන්ම අපේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයත් සමග එකතුව Facebook ආයතනය අපිට අනුග්‍රහය දක්වලා තියෙනවා. අපි ශ්‍රී ලංකා රුධිර දායකයින් කියලා සමාජ ජාලාවක් පවත්වාගෙන යනවා. නිල Facebook පිටුවක්. නිල Facebook පිටුවක් පවත්වාගෙන යනවා. සහ වෙබ් ලිපිනයක් තියෙනවා. ඔව් අපිට වෙබ් ලිපිනයක් තියෙනවා. ලේ දන් දෙන්න කැමති කෙනෙක්ට ඇවිල්ලා ලියාපදිංචි වෙන්න පුළුවන්. ඒක තමයි nbts.health කියන වෙබ් පිටුව. ඒ වගේම ඔබට දුරකථන අංක දෙකක් ලබා දීලා තියෙනවා. 011 533යි 21යි 53 සහ 21යි 54 කියන දුරකථන අංක. ඔබට වෙබ් පිටුවට කෙලින්ම පිවිසිලා ලියාපදිංචි වෙන්න පුළුවන්. එහෙම බැරි අයට මේ දුරකථන අංක දෙකට කතා කරලා ලියාපදිංචි වෙලා ලංකාවේ තියෙන ඕනම ලේ බැංකුවකට ලේ දෙන්න එන්න පුළුවන්. එනට අපිට ලංකාවේ ලේ බැංකු 107ක් තියෙනවා. ඒ 107න් 80ක පමණ ලේ රුධිරය එකතු කරන ලේ බැංකු තියෙන්නේ. මේ හැම ලේ බැංකුවක්ම වගේ 90ක් විතර පිවිසීම තියෙන්නේ රෝහල් පරිශ්‍රයෙන් පිටත. කියන්නේ රෝහල් කාර්ය මණ්ඩලයත් එක්ක ලේ බැංකු කාර්ය මණ්ඩලය මුසු වෙන්නේ නැහැ. ලේ දෙන්න එන අය රෝහල් කාර්ය මණ්ඩලයත් එක්ක මුසු වෙන්නේ නැහැ. ඒ හින්දා ඔබට බය නැතුව ඇවිල්ලා ලේ දන් දෙන්න පුළුවන්. වෛද්‍යතුමී දැන් ඔය කියන විදිහට දැන් අපි ජංගම සේවාවන් සියල්ලම නතර කරලා තියෙන්නේ. තෝරාගත්ත ස්ථානවලටවත් ගිහිල්ලා එහෙම ලේ ගැනීමක් දැනට සිද්ධ වෙන්නේ නැද්ද? සිද්ධ වෙනවා. ඇත්තටම ඒ කියන්නේ ජංගම ලේ කඳවුරු කරන්න ඉදිරිපත් වෙලා ඉන්න සංවිධායක මහතුන් ඉන්නවනේ. ඇත්තට මේගොල්ලෝ ස්වේච්ඡාවෙන් ඇවිල්ලා අපි මේ වෙලාවේ රෝගීන්ට කරන්න ඕන සත්කාරයක් විදිහට ඒගොල්ලෝ එහෙම කරන අවස්ථා තියෙනවා. අපිට දැන් මේ සංචරණ සීමා යටතේත් එහෙම වෙන අවස්ථා තියෙනවා. ලංකාවෙම 6ක් හෝ 7ක් දවසකට ජංගම ලේ කඳවුරු දැනටත් පැවැත්වෙනවා. ඒ ඇත්තටම ඒ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්තුමාගෙන් අවසරය ලැබිලා තියෙනවා. ඒ සංචරණ සීමා යටතේ ඇවිල්ලා ලේ දෙන්න පුළුවන් කියලා. හැබැයි අර අපි අපේ වෙබ් පිටුවේ ලියාපදිංචි වුණාම අපි දුරකථනයට ඒ අයගේ මෙසේජ් එකක් යවනවා. ඒකේ තියෙනවා ලේ දන් දෙන කෙනාගේ national identity card number එක, එතකොට එයාගේ contact number එක, එයාට ලේ දන් දෙන්න අවසර දුන්නු ස්ථානය සහ වෙලාව. ඒ වෙලාවේදී ඇවිල්ලා ඒ කාර්ය විතරක් කරලා ගෙදර යන්න පුළුවන්. ඒ කියන්නේ පාස් එකක් විතර පාවිච්චි කරන්න පුළුවන්. අදාළ ස්ථාන දැනුවත් කරලා තිනවා. හැබැයි ඒක අරගෙන ඊට පස්සේ ගමන් කරන්න බෑ නේද අධ්‍යක්ෂතුමා? අපි ඇත්තටම අපි මේක පළවෙනි කොවිඩ් රැල්ලේ ඉඳලම හඳුන්වලා දුන්න කාර්යයක්. අපි හඳුනාගත්තා මේක ඉදිරියේදී අභියෝගාත්මකතාවයේ තත්වයකට රට ගියොත් ඒ වෙලාවේ ක්‍රමයක් අවශ්‍ය නිසා. මොකද සංචාරණ සීමාවලදී දායක මහත්තුන්ට යන්න බැරි නිසා අපි කතා කරලා අපි සියලු අවසරයන් අරගෙන ආරක්ෂක අමාත්‍යාංශය ඒ බලධාරීන් එක්ක කතා කරලා කරේ. එතකොට මේකෙදි වෙන්නේ ඔබ අර අපේ වෛද්‍යතුමිය සඳහන් කරපු දුරකථන අංක දෙකට, ශනික දුරකථන අංක දෙකට හෝ අපේ වෙබ් පිටුවට සම්බන්ධ වුණොත් ඔබ ජංගම දුරකථනයකින් නම් සම්බන්ධ වෙන්නේ. ඔබගේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් ලැබෙනවා. එහිදී ඔබගේ නම, ඒ පරිත්‍යාගශීලියාගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය, ඒ වගේම අපේ කවර ස්ථානයකද ඔහුට වෙන් කරන ලද්ද වෙලාව තියෙන්නේ, වෙලාවයි අවස්ථාවයි තියෙනවා. එතකොට මේක අපි ඒ අතරේ සියලු මාංශ දැනුවත් කරලා තියෙනවා. මේ පණිවිඩය ඔහුට පාවිච්චි කරන්න පුළුවන් සංචාරණ සීමාවලදී අදාළ කාර්යයට පිවිසීම සඳහා පමණයි. ඒ නිසා අපි වැඩි මේක එළිය කතා කරන්නේ නැත්තේ සමහර වෙලාවට අල්ප දෙනෙක් හෝ මෙය
වැරදි විදිහට නිසි පරිදි භාවිතා නොකරයිද කියන සැකේ නිසා අපි වැඩි කියන්නේ නැහැ. නමුත් මේ අවස්ථාව තියෙනවා. එහෙම යන්න පුළුවන්. ඒ වගේම ආරක්ෂක අංශවල මහත්මීන්ටත් මේක නැවත කාට හරි එහෙම යනකොට ඔවුන්ට අවශ්‍ය නම් මේක ස්ථීර කරගන්න අපිව අමතන්න පුළුවන්. එතකොට අපේ ක්‍රමයේ අපේ පද්ධතිය තුළ මේ තොරතුරු තියෙනවා. අපි ඒක සනාථ කරනවා. හරි එහෙම නැත්නම් ප්‍රතික්ෂේප කරනවා. එහෙම එකක් නෙවෙයි. ඒ කියන්නේ සියලු දත්ත හැමෝම දැනුවත්. ඒ නිසා ඒ සියල්ල ගැන හැමදෙනාම දැනුවත්ව සිටින උදෑසන 8 සිට සවස් 4 දක්වා ලේ බැංකුව වෙත ගිහිල්ලා ඔබට පුළුවන් ලේ දන් දෙන්න 011 533 21 53 011 533 කියන අංක වලට කතා කරලා ලියාපදිංචි වෙන්න පුළුවන්. එහෙම නැතිනම් nbts.health කියන වෙබ් අඩවියට ගිහිලා ලියාපදිංචි වෙන්න පුළුවන්. ඊන අනතුරු වල සියලු දත්ත ඔබේ ජංගම දුරකථනයට ලැබෙන කෙටි පණිවිඩයක් මාර්ගයෙන් ලැබෙන ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. අධ්‍යක්ෂතුමා දැන් කොවිඩ් සිටුේෂන් එකකනේ අපි ඉන්නේ. ඒ කියන්නේ කොවිඩ් එක්ක අපි ජීවත් වෙමින් ඉන්නේ. දැන් කෙනෙක් ලේ බැංකුවට ඇවිල්ලා ලේ දෙන්න සූදානම් වෙන මොහොතක PCR එකක් හරි රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකක් හරි කරලා කොවිඩ් ආසාදිතයෙක්ද කියලා තහවුරු කර ගැනීමක් එහෙම සිදු කරනවාද ඒ වෙලාවේ? මම ඒක පැහැදිලි කරන්නම් මේ ආකාරයට. ඇත්තටම මේ පිළිබඳවත් සමහර ලාවට වැරදි මත සමාජය තුල තියෙනවා වෙන්න පුළුවන්. සමහර ලාවට දායක මහත්යෙකුත් මේ විදිහට මහත්මයෙක් මේ විදිහට කල්පනා කරනවා වෙන්න පුළුවන්. නමුත් මේ කොවිඩ් රෝගය මේ දක්වා විද්‍යාත්මකව සනාථ වෙලා තියෙන්නේ කොවිඩ් බෝ වෙන්නේ කෙනෙක්ගෙන් තවත් කෙනෙක්ට ශ්වසන මාර්ගය හරහා. ඒක නිසා කවර ආකාරයෙන්වත් කොවිඩ් රෝගය රුධිරයේ මාර්ගයෙන් එහෙම නැත්නම් රුධිර සංඝටක මාර්ගයෙන් බෝ වෙනවයි කියලා විද්‍යාත්මකව කොහෙවත් සනාථ වෙලා නැහැ. එහෙම දැනට තත්ත්වයක් නැහැ. ඒකට බෝ වෙන්න හැකියාව තියෙන්නේ ශ්වසන මාර්ගයෙන් බිඳිති ආශ්‍රයෙන් සහ වාතයේ බිඳිති පැවතීම නිසා බෝ වෙන්න පුළුවන්. ඒකට අපි මේ වෙලාවේදී ජාතික රුධිර පාරමිත සේවය හැටියට සහතික කරගත යුතු වෙන්නේ අපේ මධ්‍යස්ථානයකට හෝ ජංගම රුධිර කඳවුරකට සංවිධානය කරන පිරිස් ඒකරාශී වීම තුළ ශ්වසනගත මාර්ගයෙන් මේ බෝවීම වළක්වා ගැනීම සඳහා තමයි අපේ අභියෝගය තියෙන්නේ. ඒක වළක්වා ගන්න. ඉතින් ඒ සඳහා කටයුතු තමයි අපි කරන්නේ. ඒ නිසා අපිට මේ වෙලාවේ අපි විශේෂයෙන්ම පිරිස් පාලනය කරනවා නම් දැන් අපේ ඇත්තටම මම හිතන්නේ අත්දැකීම් ඇති බොහෝ දිනාට ඔබටත් සමහරවිට අත්දැකීම් තියෙන්න පුළුවන් අපේ ජංගම රුධිර කඳවුරු වල මීට පෙර සංවිධානය කරපුවා අපි 100 200 සමහරවිට 300 400 එන විශාල රුධිර කඳවුරු තියෙනවා. නමුත් දැන් අපි ඒවා ඉතා අපි කොයි වෙලේවත් උපදෙස් දෙන්නේ 30කට 50කට වැඩි දවසකට 30යි 50යි උපරිමේ. එතකොට දවසකට 30යි 50යි කියන්නේ එක අවස්ථාවක අපේ මධ්‍යස්ථානයක් තුල 5 දෙනෙක් 10 දෙනෙක්ට වැඩි ඉන්න රුධිර කඳවුරක් අපි කියන්නේ. අපි තාම සැලසුම් සහගතව කියලා තිනවා මේ ජංගම රුධිර කඳවුරු ඔබගේ කලින් ප්‍රශ්නෙට උත්තර දෙනවා වගේ දැනුත් කරන්න පුළුවන්. හැබැයි මේ සීමිතව. අපි මේ ප්‍රදේශය අපි කරනවා මේක මේ ලොක්ඩවුන් කරලා එහෙම නැත්නම් හුදකලා භාවයට පත් කරන ලද නොවන ප්‍රදේශයක් වෙන්න ඕනේ. ඒ ප්‍රදේශයේ රෝගීන් බහුලව භාවිතා නොවන ප්‍රදේශයක් වෙන්න ඒ වගේ තත්ත්වයන් බලලා අපි සමහරලාට අවසර දෙනවා මෙන්න මේ උපදෙස් සහිතව. එතකොට ඒ වගේ වෙලාවෙදී අපි සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යනවා නම් අපි අර එහෙම බලලා ඒ අතරේ අපි තවත් ප්‍රශ්නාවලියක් අඳුන්ලා දීලා තිනවා අපේ කඳවුරු වලට එන පරිත්‍යාගශීලීන්ව නැවත සුපරීක්ෂණයට ලක් කරන්න කිසියම් හෝ කොවිඩ් අවදානමක් මොවුන්ගේ තියනවාද නැත්නම් එවුන් එන පරිසරයේදී. ඒකට ඒවා සියල්ල බැහැර කරලා ඊට පස්සේ අපි සනීප ආරක්ෂක ක්‍රම ඉහළින්ම පාවිච්චි කරලා තියෙන නිසා ශ්වසන මාර්ගයෙන් කොවිඩ් රෝගේ ව්‍යාප්ත වීමේ හැකියාව අපි අපේ කඳවුරු වලදී අවම කරලා තිනවා. ඒ තත්ත්වයන් යටතේ අපිට ජාතික රුධිර පාරමිත සේවය හැටියට PCR හෝ රැපිඩ් ඇන්ටිජන් කිරීමේ හෝ අවශ්‍යතාවයක් අපේ පැත්තෙන් මේ කාර්යයට අදාළ වෙන්නේ නැහැ. ඉතින් ඒක මහජන සෞඛ්‍ය බලධාරීන් තීරණය කරනවා නම් ඇරෙන්න ජාතික රුධිර පාලන සේවය හැටියට කොවිඩ් මේ කියන්නේ PCR පරීක්ෂාව හෝ ඇන්ටිජන් පරීක්ෂාව මේ කාරණය සඳහා අපිට අදාළ වෙන්නේ. ඒ නිසා ඒක අපි මේ ස්ථානයේ නිතරම මේ පිරිසිදු කිරීම ඉතා හොඳින් සිදු කරනවා. අපි තාම අපි දැන් ඉස්සර වගේ නෙමෙයි අපි ඉස්සරත් අපි ඉහළම ඒවා පාවිච්චි කරා. ඊට අමතරව අපි දැන් අපි කියනවා පරිහරණය කිරීමෙන් පසු නිෂ්කාශනය කරන ඇතිරිලි පවා පාවිච්චි කරනවා ආරක්ෂාව සහතික කරනවා. අපි ඉස්සර නම් ඒ ඇතිරිල්ල අපි සනීප ආරක්ෂණය කරලා ඒක උඩ යන්න දෙනවා. දැන් සනීප ආරක්ෂණය කරලා ඊට උඩ අපි ඇත්තටම නිෂ්කාශනය කරලා කර දමන එක රෝගියෙක්ට එක්කෙනෙක් විතරක් පාවිච්චි කරන ඇතිරිලි කියන්නේ ඇතිරිලි ඒවා නිෂ්කාශනය කරන ඇතිරිලි පවා පාවිච්චි කරනවා ආරක්ෂාව සහතික කිරීම සඳහා. උපරිමයෙන් අපේ පැත්තෙන් අපි ඒ කටයුතු කරනවා.
උපරිමයෙන් ඒ පැත්තෙන් ඒ කටයුතු සිද්ධ වෙනකොට ඔබට වගකීමක් තියෙනවා. PCR එකක් කෙරෙන්නෙත් නැත්නම් ඇන්ටිජන් පරීක්ෂණයක් කෙරෙන්නෙත් නැත්නම් එතනට යනකොට ඔබ අවංකවම එතනට යන්න ඕනි. Tamanට ලෙඩක් තියෙනවා නම් Tamanට දැනෙනවා නම් Taman අද මේ ස්ථානයට යන එක වැරදි කියලා ඒ දේ කරන්නේ නැතුව මේ වැඩ කටයුතු කරන්න. ඊළඟට වෛද්‍යතුමනි අපි ඒක ලේ ගන්නකොට සහ ඒ ලේ ලබා දෙන කෙනා අතර දැනට තියෙන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් උපරිම අනුගමනය කරන්නත් අමතක නොකළ යුතුයි කියන කාරණාව මතක තියාගන්න ඕනි. වෛද්‍යතුමිය දැන් මේ කියන කාරණාවත් එක්ක අපි COVID-19 හැදුණු කෙනෙක් සුවපත් වෙලා ඉන්නවා නම් ඒ අයට ලේ දෙන්න පුළුවන්ද? COVID-19 හැදුනට පස්සේ ආයි කවදාවත් ලේ දෙන්න බැහැ කියලා සමහර අය හිතන් ඉන්නවනම් ඒක හරිද? මේ කාරණාවේදී අපි සාමාන්‍යයෙන් කොහොමද COVID-19 අවසන් වෙලා ඉන්න කෙනෙක් ලේ දෙන්න කැමැත්තෙන් ඉන්නවනම් ඒ අයට අවස්ථාවක් තියෙනවද? ඔව්. ඇත්තටම මේ COVID-19 ආසාදනය වැළඳිලා හොඳටම සුව වෙලා සුව වෙච්ච දවසේ ඉඳලා මාසයක් ගියපු තැන ඒගොල්ලන්ට ලේ දෙන්න පුළුවන්. ඒගොල්ලොන් සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය ආරක්ෂිතයි. ඇවිල්ලා අපිට රුධිරය ලබා දෙන්න පුළුවන්. ඊළඟට දැන් වැක්සින් එක ගැනත් එන්නත් කරණය COVID-19 සඳහා කරන එන්නත් කරණය ගැන බොහෝ අයට ප්‍රශ්න තියෙන්න පුළුවන් මම හිතන්නේ. ඒ ඕනම එන්නතක්. ඒ කියන්නේ වැක්සින් එක ගත්තත් නොගත්තත් එන්න පුළුවන්. ගත්තත් නොගත්තත් එන්න පුළුවන්. ගත්ත අය හිතනවානේ දැන් මට එන්න පුළුවන් කවදද කියලා. ඒ අයට දෙන්න තියෙන පණිවිඩය තමයි වැක්සින් එක ලබාගෙන දවස් 7ක් පහුන වෙලාවේ ඒගොල්ලන්ට ඇවිල්ලා ලේ දෙන්න පුළුවන්. ඒක පළවෙනි එන්නතද දෙවෙනි එන්නතද කියලා බෙදීමක් නැහැ. පළවෙනි එන්නත අරගෙන වුණත් දවස් 7කින් ඇවිල්ලා දෙන්න පුළුවන්. දෙවෙනි එන්නත අරගෙන වුණත් දවස් 7කින් ඇවිල්ලා ලේ දෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් කවුද වැඩිපුරම සැලකිලිමත් වෙන්න ඕනේ වෛද්‍යතුමේ කාටද බැරි? සමහර අයට ආහාර ආසාත්මිකතා තියෙනවා. සමහර අයට බෙහෙත් ආසාත්මිකතා තියෙනවා. සමහර අයට නිදන්ගත රෝග තියෙනවා. කවුද සුදුසුකම් ලබන්නේ සහ කවුද සුදුසුකම් නොලබන්නේ? ඇත්තටම මේ ප්‍රධාන කාරණා 4ක් තියෙනවා ලේ දෙන්න අවශ්‍ය වෙන. එකක් තමයි බර කිලෝග්‍රෑම් 50කට වැඩි වෙන්න ඕනේ. ඊළඟට වයස අවුරුදු වෛද්‍යමය මොහොතක් දෙන්න. අපි වෙලාව බලලා කෙටි විරාමයක් අරගෙන ඇවිත් ඒ ගැන කතා කරමු. මොහොතේ ජාතික රුධිර අවශ්‍යතාවයක් තියෙනවා. ඔබ ලබා දෙන ලේ ටිකෙන් එක් ජීවිතයක් හෝ ජීවිත කිහිපයක් බේරන්න පුළුවන් කියලා අද සාකච්ඡාව ඔබ අහගෙන හිටිය නිසා දැන් දන්නවා. එතකොට ඔබ සුදුසුයිද ලේ දෙන්න? ඔබට සුදුසුකම් නැතිද ලේ දෙන්න කියන ප්‍රශ්නේදී ඔන්න උත්තරයක් ගන්න තමයි අපි සූදානම් වෙන්නේ. ඔයතුමි අපි ඒ ගැන කතා කරමු. ඔව්. ඇත්තටම මූලික සුදුසුකම් කීපයක් තියෙනවා. බර, වයස, හිමොග්ලොබින් ප්‍රමාණය සහ ලේ දන් දීම් දෙකක් අතර පරතරය. බර කිලෝග්‍රෑම් 50කට වැඩි ඕනම කෙනෙක්ට ලේ දන් දෙන්න පුළුවන්. ඊළඟට වයස අවුරුදු 18ත් 60ත් අතර. පළවෙනි වතාවට ලේ දන් දෙන කෙනෙක් නම් අවුරුදු 18ත් 55ත් අතර වෙන්න ඕනේ. ඊළඟට හිමොග්ලොබින් ප්‍රමාණය 12.5කට වැඩි වෙන්න ඕනේ. එකපාරක් ලේ දන් දීලා මාස 4කට පස්සේ තමයි ඊළඟ වතාවට ලේ දන් දෙන්න පුළුවන්. පට්ටිකා දන් දීමේදී මේ කාලය සති 2කට සීමා වෙනවා. ඊට අමතරව තව විශේෂ සුදුසුකම් ප්‍රමාණයක් සපුරන්න ඕනේ. ඔබ නිදන්ගත රෝග තියෙන කෙනෙක් නොවිය යුතුයි. හොඳ නිරෝගීමත් සෞඛ්‍ය සම්පන්න කෙනෙක්ට තමයි ඇවිල්ලා ලේ දන් දෙන්න පුළුවන්. නිදන්ගත රෝග තියෙන කියලා අපි හඳුන්වන්නේ අධිරුධිර පීඩනය, එහෙමත් නැත්නම් දියවැඩියාව, හෘද රෝග මේ වගේ තියෙන අයට ලේ දන් දෙන්න බෑ. ඊළඟට විදේශගත වීම ගැන සැලකුවොත් විදේශගත වෙලා ලංකාවට ඇවිල්ලා මාස 3ක් යනකම් ලේ දෙන්න බෑ. ඒ වගේම ඔබ විදේශගත වෙන්න සූදානමින් ඉන්නවා නම් මාස 3ක් විතර ලංකාවේ ඉන්නේ නැත්නම් ඒ අයට ලේ දෙන්නත් බෑ. ඒ කාරණාවට අමතරව ලේ දෙන්න එන දවසේ හොඳට දියරමය පාන අරගෙන එන්න ඕනේ. හොඳ නිින්දක් ලබාගෙන එන්න ඕනේ. මේ නිින්ද පැය 6කට වඩා වැඩි නිින්දක් වෙන්න ඕනේ. ඊළඟට ආහාර වේලක් පැය 4ක් ඇතුළත ලේ දන් දීමට පැය 4ක් ඇතුළත හොඳ ආහාර වේලක් අරගෙන තියෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් ලේ දන් දෙන්න එන්න ඔන්න මෙන්න තියලා ලොකු ආහාර වේලක් අරගෙන එන්න කියන එක නෙමෙයි. ඒ වෙලාවට මොකක් හරි දියරමය පානයක් හරි මොකක් හරි ආහාරයක් අරගෙන තියෙන්න ඕනේ. ආසාත්මිකතා තියෙන අය ලේ දන් දුන්නට ලොකු
මේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි ලේදන් දෙන වෙලාවේදී අහනවා ආසාත්මිකතා ගැන. ඒ සමහරවිට ඇදුම රෝගයේ ආසාත්මිකතාවයක් නිසා එන්නේ. ඒ වගේ අය එක දිගට ප්‍රතිකාර ගන්නවා නම් කියන්නේ බෙහෙත් බොනවා නම් ඒ අයට දෙන්න බෑ. ඇදුම ආසාදනයෙන් මාස 6ක් එක දිගට නැතුව කියන්නේ ඇදුම හැදිලා හොඳ වෙලා මාස 6ක් යනකම් ආයිත් ඒ වගේ ඇටැක් එකක් ආවේ නැත්නම් ඒ වගේ අයකින් ගන්නවා. එහෙම ආසාත්මිකතා ගොඩාක් දුරට බලපාන්නේ නැහැ ලේදන් දෙන්න. ප්ලාස්මා ගැනීම සිදු කරනවානේ. කොවිඩ් රෝගියෙකුනුත් ප්ලාස්මා ගැනීම සිදු කරනවාද? ඔව් අපි මුලින්ම දැන් අර 2020 මාර්තු මාසේ අපේ ලංකාවේ ඉස්සෙල්ලාම කොවිඩ් රෝගය පැතිරෙන්න ගිය අවස්ථාවේදී අපි කොවිඩ් හොඳ වෙච්ච රෝගීන්ගෙන් ඇත්තටම ලේ කියන්නේ රුධිර ප්ලාස්මාව ඒක මේ ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් කරපු ඉල්ලීමක් මත අපි දිගටම ඒ රුධිර ප්ලාස්මාව අරගෙන දුන්නා. නමුත් ඒ වෙලාවේදී අපි ඇත්තටම ඒ ගන්න රුධිර ප්ලාස්මාව සඳහා පරීක්ෂණ කරන්න තියෙනවා නියුට්‍රලයිසිං ඇන්ටිබොඩීස් කියලා. මොකද ඒ ප්‍රතිදේහ ඒ රුධිර ප්ලාස්මාවේ තියෙනවද කියලා අපි තහවුරු කරලා දෙන්න ඕනේ. ඒ මට්ටමට දැන් අපි යන්න බලාපොරොත්තු වෙනවා නුදුරේදීම. ඒ පරීක්ෂණ කරලා අවශ්‍ය රෝගීන්ට ඒ කොවිඩ් වලට එරෙහිව තියෙන ප්‍රතිදේහ බහුලවම තියෙන රුධිරය තෝරාගෙන ඒ අයගෙන් රුධිරය අරගෙන දෙන්න දැනට කටයුතු කරගෙන යනවා. හොඳයි. ඒ වගේම තමයි අධ්‍යක්ෂකතුමා දැන් මේ කියන විදිහට ඔය දැන් අපි කියනවානේ ඔය සුදුසුකම් ටිකක් ලේ දෙන්න ඕනි කියලා. අපි දැකලා තියෙනවා අපි සමහර වෙලාවට කඳුරු සූදානම් කරපුවාම සමහර අය ලේ දෙන්න එනවා. එතනට ඇවිල්ලා ડોක්ටර් ගාවටත් යනවා. ගිහිල්ලා අතන්ට යන්න බයයි කලන්තයක් හැදෙයිද, මාව වැටෙයිද, මට මේකට මුහුණ දෙන්න බැරි වේද, මේ වගේ පොඩි මානසික මට්ටමේ ගැටලු කාරී තත්වයන් තියෙනවා. ඇත්තටම මේකට හිත හදාගෙන ශක්තිමත්ව මේ ලේ දන් දීමට අපි මුහුණ දෙන්න ඕනේ. මේක ඇත්තටම ඒ කියන්නේ වෛද්‍යවරයෙක් විදිහට ඔබතුමා මොන වගේ අදහසක්ද දෙන්නේ? කියන්නේ මේක කොහොමද අපි මේකට මුහුණ දෙන්නේ? දැන් මේක බයක් නේ තියෙන්නේ. මේක වුණොත් එහෙම අපිව මොන හරි වෙයිද කියන බය තියෙනවානේ. ඇත්තටම එහෙම දෙයක් වෙනවද? ලේ ටිකක් දුන්නාම. නෑ ඉතින් ඇත්තටම එහෙම විය හැකියාව තියෙන්නේ ඔය කියන මානසික තත්ත්වය තුලම තමයි. දැන් වෛද්‍යනිලධාරීතුමිය සඳහන් කරපු සුදුසුකම් තියෙනවා නම් ඔබ අවුරුදු 18යි 55යි අතර නම් පළවෙනි රුධිර දන් දීම සඳහා සූදානම් වෙන්නේ. ඒ වගේම අනිකුත් නුසුදුසුකම් ඔබට නැත්තම් ඔබ මානසිකව ශක්තිමත් නම් මම හිතන්නේ එහෙම ගැටලුවක් එන්නේ අපි ගාව ඉන්න මම හිතන්නේ අපේ ඔය මම කිව්වේ අපි වාර්ෂිකව එක්කහු කරන රුධිර ඒකක 4,50,000න් සෑහෙන ප්‍රමාණයක් නැවත රුධිර දායකත්වයේ සපේන ස්වේච්ඡාවෙන් රුධිර දායකත්වයේ සපේන මහත්මීන්ගෙන් තමයි අපිට ලැබෙන්නේ. ඇත්තටම අපි සඳහන් කරන්න ඕන එක ගෞරවනීය ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා 160 වතාවක් රුධිරය දන් දීලා තියෙනවා. ඉතින් ඒ වගේ අපි මේකේ ඇත්තටම ಜಾති ભેද ආරවමව කිසිම දෙයක් නැහැ. අපේ විවිධ ජාතීන්ට අයත් පුද්ගලයෝ ඉන්නවා 100 වතාවකට වැඩි අපිට රුධිර දායකත්වයේ ලබා දීපු. ඉතින් විවිධ වයස්කාණ්ඩවල ඉන්නවා. අද සමහරව දැන් අවුරුදු 55ට වැඩියෙනුත් රුධිර දායකත්වයේ දෙන්න ඉදිරිපත් වෙන උදවිය ඉන්නවා. නමුත් අපි අපේගේ ගුණාත්මක භාවය සහ මේ තියෙන නුසුසුකම් සම්පූර්ණ කරන නිසා වුන් ගන්න. ඉතින් අපි ඇත්තටම කැමති විශේෂයෙන්ම තරුණ දරුවෝ අවුරුදු 18 සම්පූර්ණ වුණාට පස්සේ ඔබ පාසල් විය ඉවර වුණාට පස්සේ අපිට අලුතෙන් රුධිර දායකත්වයේ සඳහා ඔබ ඉදිරිපත් වෙනවා නම් එයින් පිරිසක් හදාගත්තොත් අපිට කාලයක් ජාතික රුධිර පාරමිල සේවයට ඔබගේ සේවය ගන්න පුළුවන්. ඒක ජාතික සේවයක්. මම හිතන්නේ මේක ඔබ හමුදාවට එහෙම නැත්නම් සෞඛ්‍ය සේවයට එහෙම නැත්නම් මාධ්‍ය හරි කරලා ජාතික මෙහෙවරක් ඉෂ්ට කරනවා වගේ ඔබට මේකත් එක්තරා ජාතික මෙහෙවරක් තමයි. ඔබගේ මේක ඔබට ඊටාම ඒ කියන්නේ පිනක් වෙනවා වගේ ඔබට විශාල මම හිතන්නේ ඒක විශාල මානසික සහනයක් ඔබට ලැබෙනවා. රුධිරය දුන්නායි ඔය රුධිරය දෙන්න ඔබතුමා ඇහුවා වගේ පළවෙනියෙන් බිය දක්වන අය රුධිරය දන් දීලා එළියට යනකොට යන්නේ ඊට වැඩිය සම්පූර්ණ වෙනස් මානසික තත්ත්වයකින්. ඔබ කෙනෙක්ට උදව් කරා මම විශාල වීරත්වය පිළිබඳ හැඟීමක් ඔබට මම හිතන්නේ ජනිත වෙනවා. මම දැකලා තියෙන මගේ අත්දැකීම නම් ඒකයි. මමත් රුධිරය දන් දීලා තිනවා වතාවල් රාශියක්. ඉතින් ඒක නිසා මම හිතන්නේ ඒක දන් දුන්නාට පස්සේ තමයි ඔබට තේරෙන්නේ මානසික සහනය. අධ්‍යක්ෂතුමා අපිට නම් පහසු වෙන ආරාධනාවක් කළාම අපේ කැමැති සිතින් ගිහිලා රුධිරය දන් දෙන්න පුළුවන්. ඉන් එහාට රුධිරය ලබා ගත්තට පස්සේ ගබඩා කරලා තියාගන්නේ කොහොමද? ඒක අභියෝගයක්ද? ඒ ගැන කොහොමද කටයුතු සිදු වෙන්නේ? ඔව් ඇත්තටම අපේ
ඔබට නාරාහෙන් පිට ජාතික රුධිර මධ්‍යස්ථානයට පැමිණියාම අපිට ඉතින් හැමෝම නම් අපේ සමහර රසායනාගාර ප්‍රවිෂ්ටයට අපිට පෙන්වන්න කියන්නේ සමහර ලාවට මාධ්‍යයට අපි ඊටාම කුඩා අවකාශයක් දීලා පෙන්නනවා. මේක ආවම කෙනෙක්ට හිතෙන්න පුළුවන් රුධිරය දන් දුන්නාම දැන් රුධිරය දන් දුන්නා රුධිරේ අපි කිව්වා ස්වේච්ඡාවෙන් නොමිලේ කවුසත පහක්වත් යන්නේ එහෙම ගත්තා කියලා. හැබැයි මේ කාරණාව තුල ඉතිවලිය විශාල කාරණාවක් ඔය දන් දීමෙන් පස්සේ සිද්ධ වෙනවා. මේක ඇත්තටම ගත්තොත් අපේ ජාතික රුධිර මධ්‍යස්ථානයේ දෙවන මහලට පැමිණුනොත් මේක ඇත්තටම ගත්තොත් අපි කියන්නේ කර්මාන්ත ශාලාවක් වගේ ෆැක්ටරි එකක් වගේ. ඒකේ ඉන්න උදවිය වැඩ කරන ආකාරය සහ ඒ තියෙන process එක. ඒකට ගත්ත ගමන් පළවෙනියෙන්ම අපි ඉස්සෙල්ලාම මේක අපි කියනවා cold chain. එහෙම නැත්නම් සීත දාමයකට යටත් කරනවා. ගත්ත වෙලේ ඉඳලා ගේනකොට අපේ තත්ත්ව පරීක්ෂාවන් තුල අපි ගත්ත තැන ඉඳලා අපි සීත දාමය ආරක්ෂා කරලා ගේනවා. ගෙනාවු ගමන් අපි ඊට පස්සේ labeling process නැත්නම් කැටි ගැහිමක් සිදු වෙනවා. ඔව්. සහ ගුණාත්මක භාවය නැත්නම් සංඝාටකවල පවත්වාගෙන යෑමේ කාලය පිළිබඳ ප්‍රශ්නයක් එනවනේ. ඒ නිසා ඒක ඇති වෙන නිසා සීත දාම පවත්වනවා. ඊට පස්සේ labeling අපිට ඉතාම වැදගත් මේ ගත්ත රෝගියාගේ දත්ත මේ මුළු පද්ධතිය පුරාම පවත්වාගෙන මොකක් හරි කාරණාවක් සින්දා අපිට නැවත මොකද මේකේ පසු විශ්ලේෂණයක් ඊටාම සුපරීක්ෂාව සිදු වෙනවා කවර ආකාරයෙන් මේ පැකට්ටුවේ කවර සංඝටක කවර රෝගියාට කවර අවස්ථාවක කොයි තැනදී ගියාද නැද්ද කියන එක අපිට ඕන මොහොතක බලා ගන්න පුළුවන් මේ දත්ත අපි අවුරුදු 10ක් විතර අපි ගාව තියාගෙන ඉන්නවා හරි ඕනෑම දවසක කාට හරි එක්කෙනෙක් අපි චෝදනා කරත් අපි ගාව තොරතුරු පද්ධතියේ තොරතුරු සියල්ලම තියෙනවා කොයි සංඝටකේ කවුරුටද කාගේ සංඝටක කාටද ගියේ කියන එක අපිට දැන. හැබැයි අපි ඒවා එළියට දක්වන්නේ හේතුව ඒක අපේ වෛද්‍ය ආචාර ධර්මවල තියෙන කාරණාවන් නිසා. නමුත් අවශ්‍ය වුණොත් අපි ගාව තියෙනවා ඒ තොරතුරු. එතකොට ඊළඟට අපි කරන්නේ මේ රුධිර පැකට්ටුව අපි තත්ත්ව පරීක්ෂාව සහ පැහැදිලි කරා වගේ රෝග පහක් සඳහා අපි විමර්ශනය කරනවා. විශේෂයෙන්ම රුධිරගතව සම්ප්‍රේෂණය විය හැකි රෝග පහක් අපි ප්‍රධාන වශයෙන් හඳුන්වනවා. ඒක ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්මිතයන් මගින් හඳුන්වලා දින රෝග. HIV AIDS, hepatitis B C, උපදංශය, සිෆිලිස් කියන රෝගය සහ මැලේරියාව. එතකොට මේ රෝග සම්බන්ධයෙන් අපි ඊටාම දැඩි පරීක්ෂාවකට ලක් කරනකම් අපි එක සංඝටකයක් නිදහස් කරන්නේ මේ අපි මේ process එකට ගත්තට අපි මේ සංඝටක කිසිම රෝගියෙක් සඳහා නිදහස් කරන්නේ අපේ රසායනාගාර වලින් මේ පිළිබඳ දත්ත සියල්ල අපේ ක්‍රමයේ පද්ධතිය තුලට එකතු කරනවා. ඒ කියන්නේ සියලු රෝග සම්බන්ධයෙන් පරීක්ෂා කරනවා. ලේ පිරිසිදුයිද කියලා. ඔව්. බලලා ඒවා ඔක්කොම අපිට තොරතුරු ලැබුණාට පස්සේ තමයි ලංකාවේ කොහේ වුණත් මේකේ මධ්‍යස්ථාන කීපයකින් අපි කරනවා. ඒ ලේ කහුව කරන මධ්‍යස්ථානයෙන් ප්‍රධාන මධ්‍යස්ථානයකට ආවම ඒ මධ්‍යස්ථානයේ මේ සියලු තත්ත්වයන් සුපරීක්ෂණය කරලා සහතික වෙලා වුණාට පස්සේ තමයි අපි අවසර දෙන්නේ ඒක රෝගියෙක් සඳහා භාවිතා කිරීම සඳහා. ඒකට ඒ කාර්යය සිදු වෙනවා. එතනින් පස්සේ මේ සංඝටක වලට අපි වෙන් කරගන්නවා රතු රුධිරාණු, පට්ටිකා, සුදු රුධිරාණු සංකීර්ණය සහ ප්ලාස්මාව මේ කියන ඒවා ඊට පස්සේ ඒ අවශ්‍යතාවයේ මත විශේෂයෙන්ම වාට්ටු වල එහෙම නැත්නම් සායනවල එහෙම නැත්නම් ශල්‍යාගාරයකින් අපිට ඒ අවශ්‍යතාවය දැන්වුවොත් අපි ඒ ප්‍රමාණය අපේ විශේෂඥ වෛද්‍යවරු අපේ පද්ධතියේ 107ක් තියෙන මේ ජාතික රුධිර මධ්‍යස්ථාන එහෙම නැත්නම් ලේ බැංකු අපි ඒ කියන්නේ අපි කියනවා පර්ෂද මූලස්ථාන 24ක් තරහා තමයි අපි පරිපාලනයට නතු කරලා තියෙනවා. ඒකට මේ අපේ පර්ෂද මූලස්ථානයක නායකත්වයේ දරන්නේ විශේෂඥ වෛද්‍යවරයෙක් හෝ වෛද්‍යවරියක්. ඒකට එතුමිය තමයි මේ සායනික කටයුතු සම්බන්ධයෙන් ප්‍රධාන අධීක්ෂණයේ එතුමන්ලාට හෝ එතුමියන්ලාට යටත්. ඒ හරහා තමයි ඊතුරු සමස්ත කාර්ය මණ්ඩලයෙන් වැඩ කරන්නේ. ඒ ටික තමයි අපි මධ්‍යගතව නාරාහෙම්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේ හරහා පරිපාලනයට ලක් කරන්නේ. ඉතින් එතනින් පස්සේ අපි කියමු මේ කරලා අපි රෝගියෙක්ට දුන්නා කියලා. අපි රෝගියෙක්ට රුධිර සංඝටකයක් ලබා දුන්නාට පස්සේ ඒ රෝගියාට කෙනෙක්ට හිතෙන්න පුළුවන් එතනින් අපේ කාර්යය ඉවරයි කියලා. එහෙම නැහැ. ආසාත්මිකතාවයේ ප්‍රශ්නේ අත ඔබතුමිය නැගපු පළවෙනි ප්‍රශ්නේ දැන් තමයි මතුවෙන්නේ. ආසාත්මිකතාවය තමයි අපි විශේෂයෙන්ම මේ රුධිර දායකයාගේ රුධිරයයි රුධිර ග්‍රාහකයාගේ රුධිරයයි අතර ගැළපීම සැසඳීම කියන එක ඊටාම ඒකත් සුවිශේෂී ක්‍රියාවලියක්. ඒක එක ප්‍රාදේශීය මට්ටමේ සිදු වුණාට අද සමහර වෙලාවට මම හිතනවා මේ ප්‍රධාන රුධිර ඝන 4යි සහ ඒ අතරේ නෙගටිව් පොසිටිව් කියලා තියෙන එක විතරයි වෙන්නේ කියලා නෑ. දැන් අද මම හිතන්නේ වෛද්‍ය විද්‍යාත්මක මෙතුමිය මම හිතන්නේ මටත් එළිය පැහැදිලි කරයි. මේකේ ඊටාම දිග සැසඳීම් සමහර ලාට කරන්න වෙනවා. ඉතින් ඒවා අපි විශේෂ මධ්‍යස්ථානයක් තියෙනවා ජාතික රුධිර මධ්‍යස්ථානය. ඒතර පුද්ගලික රෝහල් වල වුණත් රජයේ රෝහල් වල වුණත් අන්තිමට ඒ වගේ අමාරු සැසඳීමක් කරන්න වුණොත් අපි ගාවට යොමු කරනවා. ඉතින් ඒක නිසා මේක ඊටාම සංකීර්ණ හැබැයි ඊටාම ගුණාත්මක භාවයෙන් ඉහළ
පද්ධතියක් අපි ක්‍රියාත්මක කරනවා. ඒ වගේම රෝගියෙක්ට කිසියම් දෙයක් අපේ රුධිර සංඝටකයක් වුණොත් අපි අපේ ක්‍රමයේ තුල තියෙනවා. අපි කියනවා හිමෝ විජිලන්ස් සිස්ටම් එකක් තියෙනවා කියලා. ඒ කියන්නේ අපේ තියෙනවා පද්ධතියක්. ඒ කියන්නේ අපි සීරෝ රිපෝට්. ඒ කියන්නේ සිද්ධියක් වුණත් නැතත් අපිට සිද්ධීන් සියල්ලම වාර්තා කරන්න ඕනේ සතියකට සැරයක්. රෝගියෙක්ට දුන්නාම සුළු හෝ ආබාධයක් ඇති වුණාද මොන විශාල ප්‍රශ්නයක් වුණාද ඒ සියල්ල අපි පද්ධතියෙන් අපේ දවසකට රුධිර පාරමිල්ලයන් 1000ක් වෙනවනම් ඒ 1000 වුණත් 1500 වුණත් ඒ රෝගියාට කිසියම් සංකුලතාවයක් ආවද නැත්ද කියන එක අපි සිස්ටම් එකෙන් බලනවා. ඔයතුම මොහොතක් දෙන්න අපි වෙලා බලමු. Salt and pepper රසට මංචි කොමේ salt and pepper. අධ්‍යක්ෂතුමා කියන්නේ ලේ බංකුව හැම මොහොතකම රෝහලත් එක්ක සම්බන්ධයි. අනිවාර්යයෙන් පැය 24 පුරාම අපේ මම හිතන්නේ දවසේ 365ම හැම වෙලෙම අපේ රසායනාගාර හැම වෙලෙම ක්‍රියාත්මකයි. හැම වෙලෙම රාජකාරී නියලි පිරිසක් ඉන්නවා. අපිට අර උදේ 8යි හවස 4යි විතර ක්‍රියාවලියක් නෙවෙයි. දින විතර 365 දවසම අවශ්‍යතාවයක් මත වුණත් අපි ඒ විදිහට තමයි ක්‍රියා කරන්නේ. හොඳයි. දැන් අපි ලේ දෙනකොට A positive, B positive, O positive මෙන්න මේම ලේ වර්ග තියෙනවනේ වෛද්‍යතුමියනි. සමහර අය කියනවා අපේ ලේ නම් ඕනම කෙනෙක්ට දෙන්න පුළුවන්. සමහර අය කියනවා අපේ ලේ දෙන්න පුළුවන් මේ වර්ග කාණ්ඩයට විතරයි කියලා. මේ විදිහට ගත්තාම අපි පුංචි පැහැදිලි කිරීමක් කරමු. දැන් මේ ලේ බැංකුවට ලේ වර්ග විශාල ප්‍රමාණයක් එනවා. මේවා රෝගියෙක්ට දෙනකොට ඒවා හරියට තෝරලා බේරලා දෙන්න ඕනි. එහෙම නොගැලපුණොත් ඊට වඩා ලොකු ප්‍රශ්නයකට යනවා. කොහොමද මේ දේවල් හරියටම තෝරා බේරාගෙන අවශ්‍යතාවයේ මත රෝගීන්ට ලේ ලබා දීමක් සිද්ධ කරන්නේ? ඔව්. ඇත්තටම ශශිරංග මේ ඔබ අහපු ප්‍රශ්නයට හොඳ පිළිතුරක් තියෙනවා. ඇත්තටම දැන් අපි හිතාගෙන හිටියට O positive කෙනෙක්ට ලේ O positive අයගේ ලේ ඕන කෙනෙක්ට දෙන්න පුළුවන් කියලා කියනවා. O negative අයට ගෙලේ ඕනම කෙනෙක්ට දෙන්න පුළුවන්. negative positive ඕන කෙනෙක්ට. ඇත්තටම මේ රුධිර පාරිභෝගික සේවාවේ නීතිමය ක්‍රියාදාමයන්ට අනුව ඒ O positive ලේ නම් ඒ අයට දෙන්නේ O positive ලේ විතරයි. මේ බැරිම අවස්ථාවක අතිශයින්ම ලේ හිඟ අවස්ථාවකදී තමයි group switch නැත්නම් ඒ group මාරු කරලා දෙන්නේ. අපේ රටේ බහුලවම තියෙන්නේ O positive කියන රුධිර ගණය. ඒක 42ත් 43ත් අතර ප්‍රමාණයක් තියෙනවා. ඊළඟට 122ක් වගේ අතර ප්‍රමාණයක් B positive, ඊළඟට A positive 21.5ක් 21ක් අතර වගේ A positive. AB positive කියන්නේ යම් තරමක දුර්ලභ ලේ ගණයක්. මොකද AB positive අය අපේ සමාජයේ ඉන්නේ 5ක් විතර. ඉතින් නෙගටිව් ගණයේ රුධිර ගණ තියෙන අය ඔක්කොම ඉන්නේ 5ක් විතර. ඒකෙන් වැඩිම අය O negative ඊළඟට ඒ විදිහට A negative B negative AB negative තමයි දුර්ලභම. ඔය අතරේ මේ බොම්බේ O කියලා රුධිර වර්ගයක් තියෙනවා. ඒක බොහොම දුර්ලභයි. ඒ බොම්බේ O රුධිර වර්ගයේ තියෙන අයට ලේ දෙන්න පුළුවන් ඒ තව බොම්බේ O කෙනෙක්ගෙන් විතරමයි. ඉතින් ඒ අවස්ථාවේදී ජාතික රුධිර පාලන සේවය විශාල අභියෝගයකට මුහුණ දෙනවා. ඇත්තටම දැනට අපිට තියෙනවා මේ frozen red cells එහෙම නැත්නම් මේ ෆ්‍රීස් කරලා අධිශීතකරණවල රුධිර බහලුම් වල දාලා ලේ වැඩි කාලයක් තියාගන්න පුළුවන්. අවුරුදු 10ක කාලයක් තියාගන්න පුළුවන් ක්‍රමයක්. ඒ ක්‍රමයට මේ බොම්බේ අයගේ රුධිරය ගබඩා කරලා තියෙනවා. ඊළඟට දැන් අපි O positive කෙනෙක්ගෙන් අරගෙන තව O positive කෙනෙක්ට අපි රුධිරය දෙනවා නම් රෝගියෙක්ට රුධිරය දෙනවා නම් ඒ අතරේ අපි රුධිර සැසඳුම් පරීක්ෂාවක් කරනවා. ඒක තමයි compatibility test කියලා කියන්නේ. ඒ රෝගියාගෙන් සහ රුධිර දායකයාගෙන් රුධිරය අරගෙන මේ රුධිරය ගැලපෙනවද මේ ලේක අදාළ රෝගියාට දුන්නාම රෝගියාගේ ඇඟ ඇතුලේ කිසියම් සංකූලතාවයක් ඇති වෙයිද කියලා අපි පරීක්ෂණාගාරයේ ටෙස්ට් කරලා එහෙම සංකූලතාවයක් ඇති වෙන්නේ නැහැ කියලා තහවුරු කරාට පස්සේ තමයි අදාළ රෝගියාට රුධිරය සපයන්නේ කියලා අපි අපේ සිස්ටම් එකේ මාක් කරනවා. අපේ ඇත්තටම ඔටෝමේටඩ් සිස්ටම් එකක් තියෙනවා මේ බ්ලඩ් බැංක් මැනේජ්මන්ට් සිස්ටම් කියලා. ඒකේ සියලුම දත්ත රුධිර දායකයන්ගේ සියලුම දත්ත සහ රුධිර පැකට්ටුවේ පරීක්ෂණ කරන ලද සියලුම දත්ත සැසඳුම් පරීක්ෂාව කරන අවස්ථාවේ සියලුම දත්ත ලබන රෝගියාගේ නම ඒ සියල්ලම සඳහන් වෙනවා. ඇත්තටම මේ ක්‍රියාදාමයේ සිද්ධ කරේ අපේම
රුධිර පරිවර්තන සේවාවේ වෛද්‍යවරයෙක් විසින් වෛද්‍ය පුෂ්පික ද සිල්වා මහතා විශාල සේවාවක් එතුමා කිසිම ප්‍රතිදාභයක් නැතුව අපේ රුධිර පරිවර්තන සේවාවට කරපු සේවය අපි මේ වෙලාවේ අගය කරන්න ඕනේ. විශේෂයෙන්ම එතුමිය ටැටු කරපු කෙනෙක්ට ලේ දෙන්න පුළුවන්ද? ඔව් ඇත්තටම ලොකු අභියෝගයක් අපිට ඇති වෙන ප්‍රශ්නයක්. මොකද මේ දවස්වල ඉන්න තරුණ දූලා පුතාලා ගොඩක් අය මේ ටැටු එකක් ගහගන්න හරි ආසයි. මේ ටැටු එකක් ගහගන්න පුළුවන්. හැබැයි ඒ ටැටු එකක් කරගෙන අවුරුද්දක් යනකම් ඒ අයට ලේ දෙන්න බෑ. අවුරුද්දකින් පස්සේ පුළුවන්. එතන තියෙන්නේ ඔබ මොනතරම් අවංක වෙනවද ඇත්ත කියලා නේද? නැත්නම් අසත්‍යමතා Tamanටත් ඇති වෙන්න පුළුවන් නේ. ඒ නිසා තමයි කියන්නේ අවුරුද්දකට පස්සේ ලේ දෙන්න පුළුවන් කියලා. ඒත් එක තව මතයක් තියෙනවා විශේෂඥ මේ ලේ දුන්නට පස්සේ මහත් වෙනවා කියලා. ඇත්තටම ලේ දුන්නා මහත් වෙනවද? ඒක පැහැදිලි කරන්න ඕනේ. ඇත්තටම අවශ්‍යතාවයක් ගොඩක් අපේ රුධිරදායක මහත්මීන් අහන ප්‍රශ්නයක්. මේ ලේ දුන්නා කියලා කාවත් මහත් වෙන්නෙත් නැහැ, කෙට්ටු වෙන්නෙත් නැහැ. අපේ ඇඟේ තියෙන රුධිර සෛල කොහොමදත් දවස් 120කින් ආයෙත් රතු රුධිර සෛල හැදෙනවා. ඉතින් මේ දවස් 120කින් විනාශ වෙන රුධිර සෛල දන් දීලා ලොකු පිනක් සිද්ධ කරගන්න එක ඊට වඩා වටිනවා කියලා මම හිතනවා. මං හිතන්නේ අර පිනක් කරපුවාම ලැබෙන සතුටට තමයි මහත් වෙන්නේ. අදර්ශනා දැන් මේ මොහොත අපි සමහර වෙලාවට දකිනවනේ විවිධ ඉල්ලීම් කරන සමාජ මාධ්‍ය ඔස්සේ එක එක අය ඉල්ලීම් කරනවා. ඉතින් සමහර වෙලාවට සත්‍යද අසත්‍යද කියලා අපිට හොයාගන්න බැරි තැන් තියෙනවා. දැන් මේ මොහොතේ රුධිර අවශ්‍යතාවයක් තියෙනවා කියලා අපි දැක්කට සමහර වෙලාවට විශ්වාස නොකලට හැබැයි ඇත්තටම ජාතික රුධිර අවශ්‍යතාවයක් තියෙනවා. අවසාන වශයෙන් කියන්න කෙනෙක්ට නැවතත් හිතේ සැකයක් තියෙනවද? එහෙම නැතිනම් කලින් ලබා දුන්නු කෙනෙක්ට නැවත ලබා දීමේ හැකියාවක් තියෙනවද වගේ පුංචි ප්‍රශ්න වලින් ඉන්න අයට අපි අර ලබා දුන්න දුරකථන අංක දෙකට අමතලා ඒ ගැටලු निराකරණය කරගන්න පුළුවන්. අපි අවසාන වශයෙන් යමක් කියමු. මේ මොහොතේ තිබෙන ජාතික රුධිර අවශ්‍යතාවය වෙනුවෙන් ජාතික වගකීමක් වෙනුවෙන් කෙනෙක් දෙපාරක් හිතනවා නම් ඔබතුමා මොකක්ද කියන්නේ? ඔව් මට මේ වෙලාවේ විශේෂයෙන්ම විශේෂ පණිවිඩයකුත් කියන්න අවශ්‍යයි. ඒ තමයි දැන් අපිට අවශ්‍යතාවයක් තියෙනවා. අපි දැන් පැහැදිලි කරා මේ අවශ්‍යතාවයක් මේ වෙලාවේ තියෙනවා. ඒ අතරෙම මමත් පහුගිය දවස් කීපය තුළ සමාජ ජාලාවල යන ප්‍රවෘත්ති අපි විශ්ලේෂණය කරපුවාම ඒවා බලපුවාම සමහරවිට මේකේ පුංචි වෙන වැරදි චිත්‍රයක් ලැබෙන්නත් හැකියාවක් තියෙනවා. සමහරවිට මම හිතන්නේ සමහර අවස්ථාවන් වල අපේ සමාජ ජාලාවල සංසරණය වෙන ප්‍රවෘත්ති නිසා ජනතාව සමහරවිට වික්ෂිප්තභාවයට පත් වෙන්න පුළුවන්, භීතියට පත් වෙන්න පුළුවන්. අද මට රෝහලකට ගිහිල්ලා මොකක් හරි අවශ්‍යතාවයක් වුණොත් මේ අවශ්‍ය රුධිරේ නැද්ද කියලා. මම කරුණාවෙන් ඉල්ලනවා ලංකාවේ සමස්ත ජනගහනයේ ඉන්න කවරෙකුට හෝ එහෙම නැත්නම් කවරම රෝගී තත්ත්වයකට ඉන්න කෙනෙක්ට හෝ එහෙම බියවිය යුතු කාරණාවක් මේ අවස්ථාවේ නැහැ. අපිට ජාතික රුධිර පාරමිත සේවයේ හැටියට අපි කොයි වෙලාවෙවත් මේ කොවිඩ් වසංගතයේ පළවෙනි දෙවෙනි තුන්වෙනි දිරියට ඇති වෙන තත්ත්වයන් තුලවත් ජාතික රුධිර පාරමිත සේවයේ සූදානම් ජනතාවගේ කිසිවෙකුත් රුධිරය නොමැතිකම නිසා ඒ ජීවිත හානියක් කොහොට ආබාධයක් ඇති වෙන එක වළක්වන්න තමයි අපි කටයුතු කරමින් පවතින්නේ. එතකොට ඒක නෙමෙයි මේ පණිවිඩය තුල තියෙන්නේ. මේ පණිවිඩය තේරුම් ගැනීමේ තමයි විශාල වැදගත්කම. මොකද ඊයේ පෙරේදා විශේෂයෙන්ම රජයේ රෝහල් සියල්ලම සැලසුම් සහගත ශල්‍ය කර්ම නැවතුණාට පස්සේ දැන් අපි ඒ தත්ත්වය පදනම් කරගෙන පෞද්ගලිකාංශයේ රෝහල් වලට අපි විශේෂ දැනුම් දීමක් කරා. සමහරවිට ඒ දැනුම් දීම වැරදි අර්ථකථනයක් ගන්නෙන අවස්ථා කීපයක් මට නිරීක්ෂණය වෙනවා. ඒ තමයි ඒකෙන් අදහස් වෙනවා මේ පෞද්ගලික රෝහල් වල අපි ඒ කටයුතු එහෙම නැත්නම් කිසියම් ප්‍රමාණයකින් අඩාල කරන්න කියලා ඉල්ලීමක් කරා වගේ අදහසක් නැහැ. එහෙම කිසිම ලෙසකින් අපි පෞද්ගලික රෝහල් වලටත් රජයේ රෝහල් වලටවත් ඒ සේවා පවත්වන ආයතන කිසිම එකකට අපි ඉල්ලීමක් කරලා නැහැ. රුධිරය අවප්‍රමාණය වීමක් නිසා ඔබගේ කටයුතු සීමා කරන්නයි කියලා අපි ඉල්ලීමක් කළා නැහැ. අධ්‍යක්ෂතුමා අපි ඒ දුරකථන අංක මතක් කරමු. හරියටම නිවැරදිම තොරතුරු දැනගන්න ඔබට කරන්න තියෙන හොඳම දේ තමයි මේ දුරකථන අංක වලට කතා කරන එක 0.11 533 21 533 21 එහෙම නැත්නම් වෙබ් අඩවිය ඔස්සේ ඔබට පුළුවන් විස්තර දැනගන්න ලියාපදිංචි වෙන්න NBTS
covid.health කියන වෙබ් අඩවියට ගිහිල්ලා. ඉතින් ඔබට පුළුවන් නේද මේ පවතින වසංගත තත්ත්වයේ හමුවේ එයට පනවා ඇති සංචාරන සීමා තුල හෝ ඉඳගෙන වෙලාවක් වෙන් කරගෙන ඇවිල්ලා ලේ ටිකක් දන් දීලා තව ජීවිතයක් හරි දෙකක් හරි බේර ගන්න දායක වෙන්න. ටිකක් හිතන්න අපි ඒ වෙනුවෙන් හිතන්නත් ඔබට ඉඩ හසර ලබා දී මේ කතා බහට නිමව සැන්ටුවන් කරන්න හදන්නේ අපිත් එක්ක මේ කතා බහට එකතු වුණා ජාතික රුධිර පාරවිලයන සේවයේහි අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහත්මයා ජාතික රුධිර පාරවිලයන සේවයේහි විශේෂඥ වෛද්‍ය පවිත්‍රා ආරේවත්ත මහත්මිය බොහොම ස්තුතියි මේ කතා බහ වෙනුවෙන් එකතු වුණාට ඔබ දෙපරටම නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා අයබෝවන් අපි පුංචි විරාමයක් අරගෙන නැවත